ඔබ කියනවා දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ශාස්ත්‍රයට මැදිහත් වුණා මේ ඩීසල් ටික පැට්‍රල් ටික ලබා දෙන්නේ සේවකයන්ට. හැබැයි ආනයනය කරන භාණ්ඩ ටික රට පුරා බෙදා හරින්නත් අපනයනය කරන රටේ විසිරී තියෙන භාණ්ඩ හා සේවා කොළඹට ගේන්නත් තෙල් ටික දෙන්න ඩීසල් ටික දෙන්න ඔබේ විශේෂ භාර අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ කරාරිනවා. අපි ඔහුට පැහැදිලි කරාට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ චතුර මේ ගැන අවබෝධයක් තිබිය යුතුයි. දැන් මේ රටේ ඔහුට අවබෝධයක් නැහැ. ඒක නැමතිවරයාට මේක අවබෝධයක් නැහැ ඔබ කියන්නේ. මට පැහැදිලි වෙන්නේ එම දැන් ඉන්න ඇමතිවරයාට විතරක් නෙමෙයි. මේක කලින් ඉඳලා දිගට හිටපු ඇමතිවරුන්ට සහ වරාය පාලනය කරන පාලකයින්ට. ඔවුන් එතකොට මේ රටට නැවාවාම ඇති කොළඹ වරායේ ඉඳන් රට පුරා භාණ්ඩ හා සේවා ටික බෙදා හරින්නට තෙල් ටික ඔබලට දෙන්නේ නැහැ. ඊට පස්සේ රට අභ්‍යන්තරයේ තියෙන භාණ්ඩ ටික කොළඹට ගේන්න තෙල් ටික දෙන්නේ නැහැ. දැන් ඔබලා කොහොමද මේක කරන්නේ? දැන් නැවතිලා තියෙන්නේ දැනට මේ වෙනකොට 160ක් විතර නතර වෙලා තියෙන්නේ. වරාය සමහරවිට මේ කකුලෙන් අදිනවා ඒ කතාවද කියන්නේ මේ වැඩේදී. මට පැහැදිලි වෙන්නේ ඒක. අත්‍යවශ්‍ය භාණ්ඩ ගම් වලට යන්නේ නැහැ රට පුරා යන්නේ නැහැ මේ මොහොතේ. මේ වෙනකොට බස්නාහිර පළාතෙන් පිටතට යෑම සම්පූර්ණ සීමා වෙනවා. ඒ කියන්නේ ඔබ කියනවා වර්ජනයකට ඔබලාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් ඉදිරි සතියේ දැවැන්ත වර්ජනයකට ඔබලා යන්න සූදානම්. අපිට ඉන්ධන ලබා දෙන ක්‍රමවේදය සැකසුවේ නැත්නම් අනිවාර්යයෙන්ම වැඩ වර්ජනයකට යන්න සිද්ධ වෙනවා. ඒකද වරාය සභාපතිවරයාට විශේෂ භාර ඇමතිවරයාට මේක දන්නේ නැද්ද? නැත්නම් දැනගෙන කරබගෙන ඉන්නව දන්නේ නැහැ වගේ ඔබ කියන්නේ. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ තමන්ගේ වපසරිය ඇතුලේ තමන්ගේ පෝට් එකේ තමන්ගේ ජොබ් එක රැක ගැනීම පමණයි මේ රාජ්‍ය නිලධාරීන් සදා සභාපතිවරුන්ගේ න්‍යාය වෙලා තියෙන්නේ. එතනින් පරිබාහිරව මේක ප්‍රශ්නේ කොහෙද කියන එක ඇත්තටම මේගොල්ලන්ට අවබෝධයක් නැහැ. දැන් ඔබ ඔය කියන කතාවත් එක්ක මේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයකට යනවා ඔබලා මේ වැඩෙන් ඈත් වුණොත් එහෙම. හැබැයි මේවා ජනාධිපතිවරයා දැන් ඔය එක එක කමිටු දාලා තියෙන මේවා දන්නේ නැද්ද? මේවා ඔබලා ප්‍රශ්න වලට අහුම්කම් දෙන්නේ නැද්ද? මේ කතා කරේ නැද්ද උන් එක්ක? කැබිනට් ඇමතිවරයෙක් අවසානයේ මීටින් එකකදී වරාය ඇතුලේ කියලා තියෙනවා වරාය සේවකයන්ට ඕගොල්ලෝ මහත් දුෂ්කරතාවයකට පත් වෙලා තමයි මේ කාර්යය කරගෙන යන්නේ. අපි කන්ටේනර් බලන්න ගියා. ඕගොල්ලෝ පුදුම අසීරු තැන්වල ඉඳන් මඩ වතුර ඉඳන් තමයි ඕගොල්ලන්ගේ සේවාව සපයන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා එහෙම කරන සේවාවට මම ස්තුතිවන්ත වෙනවා කියලා වරාය සේවකයන්ට ස්තුති කරනවා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා නේද මේකෙන් ඒකට කැබිනට් ඇමතිවරු කොයි වගේ මතයකින් කැබිනට් ඇමතිවරු දන්නේ නැහැ මේ වරායේ කාර්යභාරය. ඔබ කියන්නේ විශේෂ භාර ඇමතිවරයාද නැත්නම් වෙන ඇමතිවරයෙක්ද මේ? විශේෂ භාර ඇමතිවරයා නොවේ. ඔහුගේ මිත්‍රයෙක් කැබිනට් ඇමතිවරයෙක්. මිත්‍රයෙක්. අයිබෝන් හිතවතුනේ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව සම්මුඛව වගකිය යුතු බලධාරී සමග දවසෙත් අපි කතා කරන්න සූදානම්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා වරාය ආශ්‍රිතව අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරාවටම බෙදා හරින්නට අවශ්‍ය වෙනවා. ඒට ඩීසල් අවශ්‍යයි. ඒ වගේම තමයි රට අභ්‍යන්තරයේ තියෙන ඇගලුම් ටික සිලෝන් T එක කොළඹට ගේන්න වරායට ගේන්න ඩීසල් අවශ්‍යයි. මේ සියල්ලත් එක්ක මේ වන විට භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ගේ වරාය ආශ්‍රිතව සංගමයේ බරපතල ප්‍රශ්නයකට භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් ඇගලුම් ප්‍රවාහනය කරන්න ලක්ව සිටිනවා. ඒ පිළිබඳව කතා කරන්න එම සංගමයේ කරු සභාපති සනත් මංජුල මහතා අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව. මංජුල ඔබ කියන ඔබලා ඩීසල් නැහැ කියලා ඉවරලා. හැබැයි අපි දකිනවා කණිතෙල් අමාත්‍යවරයා මාධ්‍ය නියෝජනයේ මාධ්‍යයට කියනවා ඇවිල්ලා ඉවරලා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රවාහනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අපි ඩීසල් දෙන්න සූදානම්. ලයිස්තුවක් ඉන්ධන ලයිස්තුවක් මේ ප්‍රකාශයටපත් කරනවානේ. එක් ආයතන ප්‍රධානීන් ඒ ආයතන වලට මූලිකත්වය දක්වලා එක ලිස්ට් එක හදාගෙන තියෙනවා. නමුත් පසුගියදා අපි CPC එකත් එක්ක සාකච්ඡාවක් තිබුණා. ඒ තියෙන වෙලාවෙත් අපි සාකච්ඡා නම් තියලා තියෙනවා. මේ වෙනකොට මම හිතන්නේ සාකච්ඡා වලින් ලැබුණු දෙයක් නැහැ. හැබැයි මේකට අපිට ප්‍රධාන දේ තමයි වරාය අධිකාරියත් එක්ක සම්බන්ධ වෙලා මේකට අපිට නිසි කළමනාකාරීත්වයෙන් ඩීසල් ලබා දෙන ක්‍රමවේදයක් අවශ්‍යයි. මොකද අපිට කිව්වට ඔබලාට යෝජනා වෙලා තියෙනවද අමාත්‍යවරයාගේ පැත්තෙන් හෝ අමාත්‍යාංශ පැත්තෙන් හෝ සංස්ථාව පැත්තෙන් මේ වෙද්දී ඉන්ධන ලබා දෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනට යෝජනා වෙලා තියෙනවා CPC එක හරහා අපිට ඉන්ධන ලබා දෙන්න තෝරාගත්ත ඉන්ධන පිරවුම් හල් දෙකකින්. ඒකෙන් දෙනවද දැන්? තාම නැහැ. නමුත් තාම ඒ ක්‍රමවේදයක් හැදිලා නැහැ. අපිට අදටත් තාම ලිඛිතව හම්බෙලා නැහැ. ඔබලාට කවද්ද මේක දැනුම් දෙන්න අමාත්‍යාංශයෙන් මේ දිනේ ඉඳන් දෙන්නේ කවද්ද දිනේ දුන්නේ? තාම අපිට දිනයක් ලබා දීලා නැහැ. නමුත් අපි සාකච්ඡා මාර්ගයෙන් අපේ තියෙන පුද්ගලික සම්බන්ධතාව උඩ අපි ඒක එයාලගෙන් විමසීමක් කළා දැනගත්තා. දැනට ඒක එයාලගේ මේසෙ උඩ තියෙනවා ක්‍රියාත්මක වෙන තත්ත්වයට. නමුත් ක්‍රියාත්මක වෙලා නැහැ. නමුත් මේ යන තත්ත්වෙත් එක්ක දිගින්
දිගින් දිගටම අපි මේක ගියාම අපිට තව එයාලා කාලයක් අරගෙන ඩීසල් දෙයි. හැබැයි ඩීසල් දෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. කාංචන අමාත්‍යවරයාත් එක්ක කතා කරාද මේ සම්බන්ධයෙන්? කාංචන විජේසිරි අමාත්‍යවරයාත් එක්ක ඇමතිතුමා සමග සාකච්ඡාවක් ලැබුණේ නැහැ. නමුත් අපි ඔබලා ඇමතුමාට දුරකථනයෙන් හරි කිව්වද මේ ප්‍රශ්නේ අපි මෙහෙම ප්‍රශ්නයක ඉන්නේ මේ වෙද්දි කියලා බලන්න. මේ වෙනකොට ඇමතුමාට දුරකථනයෙන් ඇමතුමාව සම්බන්ධ කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපි ඌට ලිඛිතව ලබා දීලා තියෙනවා. ඇමතිතුමාට නව අග්‍රාමාත්‍යවරයාට වරාය ඇමතිතුමාට වරාය සභාපතිතුමාට කීප වරක්. මොකද මේකට මූලිකත්වය දක්වන්න ඕන වරාය සභාපතිතුමා. මොකද මේ වෙනකොට සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සෞඛ්‍ය ඇමතිතුමා මුල් වෙලා තෙල් දෙන නොදෙන එක තෙල් තිබුණොත්. නමුත් ඒකට අවශ්‍ය ක්‍රමවේද සකසන්න ඕනේ. මාර්ගයක් සකසන්න. වරාය ඇමතිවරයා මොකක්ද කියන විශේෂ භාර අමාත්‍යවරයා. විශේෂ භාර අමාත්‍යවරයාත් එක්ක පසුගිය දින අපි සාකච්ඡාවක් තිබුණා. අපි විශේෂ භාර අමාත්‍යවරයාට සාකච්ඡා දෙකක් තිබුණා. අපි ඔහුට පැහැදිලි කරා. හැබැයි ඔහු යම් තාක් දුරට ඒක පිළිගත්තා. මොකද මේ වෙනකොට ආසියාවේ හොඳම වරාය බවට පත් වෙලා තියෙනවා මෙහෙයුම් කටයුතු වලින් කොළඹ වරාය. හැබැයි මේ මාස 6ක් කොවිඩ් එක රට වහලා තියෙන මොහොතක තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. හැබැයි ඒකේ මෙහෙයුම් කටයුතු වල ප්‍රධාන දායකත්වය දක්වලා තියෙන්නේ ආනයන අපනයන භාණ්ඩ ප්‍රවාහන හිමිකා ප්‍රවාහන ශේෂ්ත්‍ර විදිහට අපි. හැබැයි අපිට නෑ මේකට ඩීසල් දෙන ක්‍රමවේදය. හැබැයි ඔබ කියනවා දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට මැදිහත් වුණා මේ ඩීසල් ටික පෙට්‍රල් ටික ලබා දෙන්නේ සේවකයන්ට. හැබැයි රටේ භාණ්ඩ ටික අපනයනය කරන්නත් ඒ වගේම ආනයනය කරන භාණ්ඩ ටික රට පුරා බෙදා හරින්නත් අපනයනය කරන රටේ විසිරී තියෙන භාණ්ඩ හා සේවා කොළඹට ගේන්නත් තෙල් ටික දෙන්න ඩීසල් ටික දෙන්න ඔබේ විශේෂ භාර අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ කරාරිනවා. අපි ඔහුට පැහැදිලි කරාට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ චතුර මේ ගැන අවබෝධයක් තිබිය යුතුයි. දැන් මේ රටේ ඔහුට අවබෝධයක් නැහැ. ඒක ඇමතිවරයාට මේක අවබෝධයක් නැහැ ඔබ කියන්නේ. මට පැහැදිලි වෙන්නේ එම දැන් ඉන්න ඇමතිවරයාට විතරක් නෙමෙයි. මේක කලින් ඉඳලා දිගට හිටපු ඇමතිවරුන්ට සහ වරාය පාලනය කරන පාලකයින්ට. මොකද කලින් හිටපු හිටියා ප්‍රධාන නිලධාරීන් උන්ට අවබෝධයක් තිබුණා. shipping and logistics and transportation කියන්නේ මොකද්ද? මේකේ වරායට ප්‍රවාහන සේවය දෙන්නේ නැතුව වරායට නැව්වාවට වැඩක් නැහැ. වරාය නැව්ව නැව බර්ත් කරලා තිබුණාට වැඩක් නැහැ. ඒ නැවෙන් එන ආනයනික බහලුම් රට තුලට යන්නත් ඕන. රට තුල තියෙන බහලුම් ඒ නැව ආසනයට එන්නත් ඕන. නැත්තම් ඒ නැවට අවශ්‍ය සේවාව සපයන්න බෑ. ඉතින් මේක පැහැදිලිව තේරුම් ගත යුතුයි මේ ඉහළ පුටු වල ඉන්න නිලධාරීන්. ඔවුන් කියන්නේ රටට නැව ආවම ඇති කියන තත්ත්වය. ඉතින් ඔවුන් එතකොට මේ රටට නැව ආවම ඇති කොළඹ වරායේ ඉඳන් රට පුරා භාණ්ඩ හා සේවා ටික බෙදා හරින්නට තෙල් ටික ඔබලට දෙන්නේ නැහැ. ඊට පස්සේ රට අභ්‍යන්තරයේ තියෙන භාණ්ඩ ටික කොළඹට ගේන්න තෙල් ටික දෙන්නේ නැහැ. දැන් ඔබලා කොහොමද ඒකට මේක කරන්නේ? දැන් නැවතිලා තියෙන්නේ මේ දැනට මේ වෙනකොට 160ක් විතර නතර වෙලා තියෙන්නේ. හැබැයි මේකේ ආනයන අපනයන කරුවන්ගේ උත්සාහය මත ඒකම අපේ ප්‍රවාහන හිමිකරුවන් සහ රියදුරන්ගේ කැපවීම මත යම් තාක් දුරට මේක රඳවගෙන තියෙනවා. මොකද වුන් දින 7 8 10 පොලිමේ රැඳිලා ඉන්නවා. සමහර විට පොලිමේ ඉන්නකොට වාහනේ කෑලි ටික ගලවන් ගිහිල්ලා ඩීසල් ටැංකිය හිල් කරලා ඩීසල් අරන් ගිහිල්ලා. ඉතින් අපි වරායට මේක පැහැදිලි කරේ මේ ක්‍රමවේදයක් යටතේද අපි මේ ආනයන අපනයන කරුවන් මේ ප්‍රවාහනය කරන්නේ. ඉතින් මේක මේ ජාත්‍යන්තරව බලපාන ප්‍රශ්නයක්. මේක සමහරට අපේ හරියට මේ දැන් පසුගියදා අපි සාකච්ඡා කරා වරාය අමාත්‍යවතුමාත් එක්ක ඔබතුමා මේකට පැහැදිලි විසඳුමක් ලබා දෙන්න. ඔබතුමා මේකට මැදිහත් වෙන්න කියලා. එතුමා ඒකට මැදිහත් වෙන්න උත්සාහ කරා. නමුත් වරාය සභාපතිතුමාට අපි පැහැදිලි කරා ඔබතුමා මේකට අනිවාර්යෙන් මැදිහත් වෙන්න. ඔබ කියන මට මේ පේන්නේ වරාය සභාපතිවරයා ඔබලාගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැතුව ඇමතිවරයා යම් තාක් දුරට ඇහුම්කන් දුන්නත් වරාය සභාපතිවරයා මේ කකුලෙන් අදිනවා ඒ කතාවද කියන්නේ මේ වැඩේදී. මට පැහැදිලි වෙන්නේ ඒක. මොකද අපි මේ තිබුණු සාකච්ඡා වලින් අපි එතුමාට පැහැදිලි කරා ඔබතුමා ඉස්සෙල්ලා එතුමා පැහැදිලි කර ඩීසල් නැහැ කියලා. හැබැයි CPC එකට අපි කරපු සාකච්ඡාවත් එක්ක ඇමතුමා ඒ වෙලේ සෙක්‍රටරියට කතා කරාම ඩීසල් අපිට කෝටා එක දෙන්නම් කිව්වා. අපි කිව්වා මේ ලැබෙන ඩීසල් ටික වරාය අධිකාරිය පරිශ්‍රයෙන් අපිට ක්‍රමවත්ව බෙදලා දෙන්න. මොකද එළිය ෂෙඩ් එකක ගිහලා අපිට තෙල් දෙනකොට අනිත් මිනිස්සු බලයි. මොකද මේ සාමාන්‍ය ජනතාවට තත්ත්වය මේක පැහැදිලි නෑ. ගිහිල්ලා ඩීසල් ගන්න බස් එක 3 wheel එක කන්ටේනර් ලොරියක පොලිමේ ඉන්නකොට එයාලගේ මතේ තියෙන බස් එකටයි 3 wheel එකටයි බයිසිකලෙට තමයි දෙන්න ඕන. කන්ටේනර් ලොරියට දෙන්න අවශ්‍ය නෑ කියලා. මොකද මේ අපේ තියෙන මිනිස්සු පාලකෙන්ට දැනුමක් නැතුව කොහොමද සාමාන්‍ය මිනිසුන්ට මේ ගැන අවබෝධයක් එන්නේ? ඉතින් මේ රටේ ආර්ථික මරමස්ථානය ආර්ථිකය සම්පූර්ණ රැඳිලා තියෙන්නේ අපනයනය මත මේ වෙනකොට. එතකොට ඒකට අවශ්‍ය ඩීසල් ටික ක්‍රමවේදයක් යටතේ CPC එකෙන් ලබා දෙනවා කියන කෝටා එක අරගෙන ඒක ක්‍රමවේදයක් යටතේ බෙදලා දෙන්න ක්‍රමයක් හදලා දෙන්න බැරි නම් සභාපතිතුමා කියනවා මිල සල්ලි අය කරගෙන දෙන ක්‍රමවේදයක් වරායතේ නෑලු. අද ලංකාවේ ලෝකේ තාක්ෂණයේ දියුණුයි. අද කාඩ් සිස්ටම් තියෙනවා. නැත්නම් අපි වරාය දෙන වවුචර් එකක්. ඒක දීලා අපිට කොච්චර ප්‍රමාණයක්ද මේක
කියන ඕන දෙයක් හදන්න පුළුවන්. මොකද පහුගිය කොවිඩ් එකේදී තමයි ලංකාවේ හොඳම තාක්ෂණය එළියට ආවේ. මොකද සමහරවිට පේපර්ලස් සිස්ටම් ආවා. බෑ කියපු ඒවා. කස්ටම් එකේ තිබුණ සමහර ඩොකියුමන්ට් එකක් නැතුව කරන්න බෑයි කියලා. හැබැයි ඒවකට රේගු අධ්‍යක්ෂකවරයා මැදිහත් වෙලා ඒවකට වරාය සභාපතිවරයා මැදිහත් වෙලා මේ ප්‍රශ්න ටක් ගන්න නිරාකරණය කරා. ඒකයි අංශයකට මූලිකත්වයක් දරන සභාපති කෙනෙක් හෝ ඒ අදාළ කෙනෙක්ව දාන්න ඒ අංශය ඒ හරියාකාරව වෙන්න. හොඳයි. දැන් ඔබ කියන කාරණේ අනුව දැන් ඔබලා බරපතල අර්බුදයක ඉන්නේ. හැබැයි දැන් මේ මොහොතේ ලංකාවේ ඇඟලුම් ටික, ඒ වගේම සිලෝන් ටී එක කොළඹට ගේන්න, ඒ වගේම තමයි පාල් ටික, පරිප්පු ටික, සැමන් ටික, හාල් මැස්සන අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගම් වලට දිස්ත්‍රික්ක පුරා බෙදා හරින ක්‍රමවේදයක් ඔබලා සැකසීලා තිබුණා. දැන් ඒක අර පුරුදු විදිහට යනවා. දැන් මේ තත්ත්වයට අදාළ වෙලා මේ මොහොතේ තියෙන්නේ. මේ වෙනකොට අඩාල වෙලා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගම් වලට යන්නේ රට පුරා යන්නේ මේ මොහොතේ. මේ වෙනකොට බස්නාහිර පළාතෙන් පිටතට යෑම සම්පූර්ණ සීමා වෙලා. ඒ කියන්නේ හාල් පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය සේවා බස්නාහිර පළාතෙන් එහාට යන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික මේ කන්ටේනර් වලින්. මේ වෙනකොට ආනයනික භාණ්ඩ සීමා වෙලා තියෙන්නේ. ආනයනික භාණ්ඩ ලැබෙන ප්‍රමාණය දිවෙන පුරාවට බෙදලා යවන්න අවකාශයක් නැහැ. ඒක අපේ අය එක ක්‍රමවේද පාවිච්චි කළා. සමහර අය ඒක තමයි ඔය සමහර පැතිවල භාණ්ඩවල මිල ගණන් අධික ලෙස මිල අධික වෙන්න භාණ්ඩ හික වෙන්න. ඔබ කියන්නේ කොළඹ බස්නාහිර පළාත ඇර අනිකුත් දිස්ත්‍රික්කවල ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් එනවා මේ අනතුරු තත්ත්වයක් එක්ක දැනටම ඇවිල්ලාද? අනිවාර්යයෙන්ම දැන් මේ දැන් ඉදිරියට දැන් අද දීලා තියෙනවා මහ බැංකුවෙන් ඉදිරියට තෝරාගත්ත භාණ්ඩ ප්‍රමාණයකට ආනයනීය පහසුකම් දීලා තියෙනවා. මොකද කලින් නතර කරලා තිබුණ රජය මගින් නැවත රජයෙන්ම දීලා තියෙනවා. මේ ආනයනික භාණ්ඩ දැන් ඉදිරියේදී රට තුලට එන්න ආවහම නැව් මගින් කොළඹ වරායට ආවම අපි තමයි මේක බෙදා හරින්න ඕන. එතකොට අපිට එවකටත් ඒ අවස්ථාව වෙනකොටත් අපිට මේකේ ඩීසල් ලබා දීමේ ක්‍රමවේදයක් නොතිබුණොත් අපිට පේනවා මේක ටිකක් දුර පේනවා ඩීසල් නැහැ ඇත්ත කතාව රටට ආදායමක් නැහැ ගේන්න. අපි පිළිගන්නවා ඒක. නමුත් මේ වෙලාවේ එන ටික ක්‍රමවත්ම ඒ අවශ්‍ය තැන් වලට බෙදලා දෙන එක නෙවෙයි යුත්තේ. සෞඛ්‍ය සේවාවට දෙන්න ඕන. මොකද ආපහු සල්ලි දීලා මේ මනුස්සයාගේ ජීවිතේ ගන්න බෑනේ. ඒක හරි. නමුත් අනිත් සේවාවත් එක්ක බැලුවාම දැනගන්න ඕන මනුස්සයෙකුට ගමනක් ගිහිල්ලා නොගිහිල්ලා ඉන්න පුළුවන්. හැබැයි නොකා ඉන්න බැරි වෙයි. හැබැයි මේ මනුස්සයාගේ බඩට වදිනවා. ඊට පස්සේ පර්ස් එකට වදිනවා. ඔය දෙකම දැනෙන තැන තමයි ආනයන අපනයනය කියන්නේ. ඉතින් මේ දෙකට අවශ්‍ය ප්‍රමුඛත්වය දෙන්න ක්‍රමවේදයක් හැදෙන්න එපා අනිවාර්යයෙන්. ඔබලගේ කොච්චර ප්‍රමාණයක් මේ ඉන්නවද බලය සංගමයත් එක්ක කොච්චර කන්ටේනර් මේ වෙනකොට කියන්නේ LCL අදින පොඩි ලොරි ට්‍රක් එකේ ඉඳලා 40 ට්‍රක් එකකට එනකොට 6000කට ආසන ප්‍රමාණයක් තියෙනවා ට්‍රක්. නමුත් අපි දිනකට මේ වෙනකොට ට්‍රක් 2500 3000ක් පමණ තමයි ධාවනය වෙන්නේ. මොකද මේ ධාවනය වෙන ප්‍රමාණයෙන් අපේ එක ක්‍රමවේදයන් යටතේ තියෙන රේගු පරීක්ෂාවට ලක් කළ යුතුයි, වෙන අංගනවල පරීක්ෂාවලට ලක් කළ යුතුයි. ඒ ක්‍රමවේදයන් යටතේ තමයි අපේ ප්‍රවාහන කටයුතු සිද්ධ වෙන්නේ. මේක මොකද සාමාන්‍ය ශේෂ්ත්‍රයේ කෙනෙකුට එකපාරම ඇවිල්ලා කරන්න පුළුවන් ජොබ් එකක් නෙවෙයි. මේක බිස්නස් එකක් කියලා පෙනුනට මේකේ තියෙනවා විශාල ප්‍රමාණයක් නොපෙනෙන පැත්තේ මේ විශාල ගැටලු ටිකක්. මේ අපි දැන් මේ ඩීසල් අර්බුදය ගැන විතරයි මේ අපි කතා කරන්නේ. නමුත් මේකේ අපි එක්ස්පෝර්ට් එකක් පටන් ගත්තොත් මම ඕන ඒකත් වාට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද මේ වෙනකොට එක්ස්පෝර්ට් එකකට එම්ටි කන්ටේනර් එකක් ගන්න තියෙන තත්ත්වය දැක්කොත් ඒ යාඩ් එකකට ඒ රටවල් වලින් ගන්න නැහැ එක්ස්පෝර්ට් එක. මොකද මේ එච්චරට තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ එම්ටි යාඩ් වල තත්ත්වය. මොකද ඒ සමහර අංගන තියෙනවා එක දේශපාලන අධිකාරියට හෝ බලවතුන්ට සීමා වෙච්ච ක්‍රමවේදයක් කරද්දී කොහේ හරි කුඹුරක් හරි වගුරු බිමක් අරගෙන ගිහලා බහලුම් අංගනයක් දානවා. ඒ අවිධිමත් විදියට එහෙම වෙනවා. අවිධිමත් වැඩ වෙනවා. දැන් නමුත් අපි දැන් කලින් පැහැදිලි කරා කලින් හිටපු වරාය මම හිතන්නේ වරාය ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ ප්‍රවාහන හිමිකරුවන් එක්ක අපි අපේ ඉල්ලීමක් පිට එවකට හිටපු වරාය ඇමතුමා වරාය සභාපතිතුමා දැන් ඉන්න වරාය සභාපතිතුමා එතකොට නියෝජ්‍ය සභාපති විදියට හිටියේ එතුමා ওই පිරිස ඔක්කොම ගියා මේ අංගන බලන්න. මේ අංගනවල තියෙන ගැටලු දැක්කම සිවිල් නැව අධ්‍යක්ෂක ජෙනරාල් තමයි මේ අංගන අයිති. එයාගේ ලයිසන් එකක් ගන්න ඕන. අපි වාහනයක් දුවන ආදායම් බලපත්‍රය ගන්නවා වගේ ලයිසන් එකක් ගන්න. නමුත් එතුමා දන්නේ නැති යාඩ් තියෙනවා බහලුම් අංගන. එතකොට එතුමාගේ යටතේ එවකට රෙජිස්ටර් වෙලා තිබුණේ 18ක් විතර 23ක් විතර එවකට තිබුණා. එතකොට එතුමා දන්නේ නැහැ. ඉතින් අපි මේවා පැහැදිලි කරා. මේ අංගන වලට ගිහිල්ලා බලන්න මේ වගේ තියෙන ගැටලු බලන්න. වරාය සභාපති හෝ වරාය පාලනය කරන එවකට රජෙන් දාලා තිබුණා බහලුම් වලට වෙනම ඇමති කෙනෙක්. ඒ ඇමතිතුමා දන්නේ නැහැ බහලුම් අංගන කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අපි ඔය හිටපු සියල්ලම එක්කන් ගිහිල්ලා පෙන්නුවා. හැබැයි එතනින් බැලුවා විතරයි. මාධ්‍යයත් අරන් ගියා ගත්තා. එතනින් ඉවරයි. අදටත් මේ ප්‍රශ්න එතනමයි. ඉතින් ඒ නිසා මේකේ හැංගුණු පැති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබ කියන්නේ මේක ඇතුලේ විශාල ජාවාරම් වෙනවා මේක ඇතුලේ. විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක පරීක්ෂණ වලින් ඔප්පු වෙයි. දන්නේ නැතුව නෙමෙයි ඕනම පාලකෙක් ඕනම කෙනෙක් මෙතෙන් දෙන මිනිස්සු හැමෝම දන්නවා.
මේක නොදැන ලංකාවේ වැඩිම දූෂණ වංචා සිදු වෙන තැන ඔතන. අනිවාර්යෙන් මොකද මෙතන සම්බන්ධ වෙලා තියෙන රටේ ආර්ථිකයත් එක්ක කොළඹ වරාය රේගු අධිකාරිය මේ සියල්ලත් එක්කම නිතරම මාධ්‍යයෙන් කතා වෙන අංශ දෙක තුනක්. හොඳයි ඒ දෙකම ඔබ දන්නවා ඇති දැන් භාණ්ඩ ප්‍රවාහණය කරමින් ඉඳලා ඇත්තට මේ මොහොතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිගයක් පවතින යම් මොනවද ඒ හිගයක් තිබුණ පවතින ද්‍රව්‍ය ඔබලට ආනයනය සඳහා එනේවත් එක. ආනයනය සඳහා එනේවත් එක. පසුගිය දින රජයෙන් සීමා කරලා තිබුණා ආනයනික භාණ්ඩ ප්‍රමාණයක්. මොකද රජයෙන් එකපාරටම සීමා කරනවා නැවත රජයෙන්ම තමයි ගේන්නේ කියන්නේ. ඉතින් සීමා කරලා තිබුණු ඒවත් එක්ක විශේෂයෙන්ම මේ වෙනකොට ආනයනික භාණ්ඩ අල ලුණු පරිප්පු ඒ වගේ විශාල ප්‍රමාණයක් සීමා කරලා තියෙනවා. ඒක හිගියක් පවතින රට අභ්‍යන්තරේ මම අහන්නේ ඔබට අර එන ප්‍රමාණයත් එක්ක ඔබට කියන්න පුළුවන් නේද? දැන් අනිවාර්යයෙන් මොකද මේ අපි වෙනදා ආනයනික භාණ්ඩ ආනයනය කරන සීමාවත් එක්ක ගත්තාම අනිවාර්යයෙන්ම හිගයක් තියෙනවා. මොකද ඒක ඒ හිගේ තමයි අපිට පැහැදිලිව පේන්නේ භාණ්ඩ මිල ඉහළ යෑම. හොඳයි භාණ්ඩ මිල ඉහළ යනවා හිගයක් පවතින ආනයනික සීමාවත් එක්ක. ඒත් එක්කම දැන් ඔබට ලබලා දීලා තියෙනවනේ මේ භාණ්ඩ සීමාවක් එක්කම ඔබට භාණ්ඩ ප්‍රමාණයක් එනවනේ හාල් අල ලුණු පරිප්පු යම් ප්‍රමාණයක් එනවා. එතකොට මේ ටික ප්‍රවාහණය කරන්න ඔබට ඉන්ධන අවශ්‍යයි කියන කතාව තමයි ඔබ කියන්නේ. ඔබට දැන් මේක ලැබෙන්නේ නැත්නම් ඔබලගේ ඔප්ෂන් එක මොකක්ද ඊළඟට ඔබලා කරන්න යන්නේ? නෑ අනිවාර්යයෙන්ම අපි වරාය අමාත්‍යතුමාටත් වරාය සභාපතිතුමාටත් අපි කලින්මිනුත් පැහැදිලි කරේ මේ ක්‍රමවේදයක් අපිට ඉස්සරහට සැකසෙන්නේ නැත්නම් මොකද අපේ මේ රියදුරන් අපිට මේ වෙනකොට විශාල ප්‍රමාණයක හිගයක් තියෙනවා. අපේ ට්‍රක් වලට රියදුරන්. මොකද මේ ලංකාවේ මේ හෙවි ට්‍රක් කියලා අපේ කන්ටේනර් ට්‍රක් වලට ඒ රියදුරු අපිට එකපාරටම ගන්න බෑ. ඒ රියදුරට වෙනම ට්‍රේනින් එකක් තියෙනවා. ඉතින් ඒ මිනිස්සු වැඩ කරන්න ඉතාමත් අපහසුයි. මොකද පසුගිය කාලේ ඉඳලා කොවිඩ් ඉතිහාසයත් එක්ක ගත්තොත් මේ අය තමයි වැඩ කරේ. ඒ කියන්නේ දිවා රෑ නොබලා ගෙවල් වල නොගිල මේ මිනිස්සු වැඩ කරා. නමුත් අද අපේ රටේ කිසිම වරාය හොඳම වරායට තේරුණාට මෙහෙයුම් කටයුතු වලින් පළවෙනි තැනට ආවට නමුත් ඒකට දායකත්වයේ දක්වපු පිළිසෙට කොහොමද වෙන්නේ කියන එක වරාය සේවකයෙකුට නම් මොනාරි ක්‍රමවේදයක් එනවා. නමුත් අපේ අයට ඔබලා මේ නොකිය කියන වර්ජනයකට යන්න ඔබලා සූදානම් කියන එකද කියන්නේ? නෑ අනිවාර්යයෙන්ම. මොකද අපි පැහැදිලි කරා මේක දිගින් දිගටම පැහැදිලි. අපි කිසිසේත්ම වර්ජනයකට යන්න සූදානමක් නැහැ. මේ මිනිස්සු සාමාන්‍ය ජනතාව පත් වෙලා තියෙන මේ පෝලින් දැක්කහම මේ ලාම්පුදෙල් පෝලිමේ ඉන්න මිනිස්සුන්ව දැක්කහම අපිට වර්ජනයකට යන්න අපි කිසිසේත්ම කැමති නැහැ. හැබැයි අපිට මේ தත්ත්වයේ දිගින් දිගටම අපිට මේ ඩීසල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් රජය මැදිහත් වෙලා බලධාරීන් මැදිහත් වෙලා මේකට නිසි ක්‍රමවේදයක් හැදුවේ නැත්නම් අනිවාර්යයෙන්ම අපේ රියදුරන් දැන් අපිව දැනටත් රියදුරන් අපිට බලපෑමක් කරනවා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන සමත් මංජුල මහත්තයෝ කවද්ද වෘත්තීය ක්‍රියාමාර්ගයට ලෑස්ති වෙන්න ඔබතුමාලා? අනිවාර්යයෙන්ම අපි දැන් මේ CPC එකෙන් අපිට දැනුවත් කරලා තියෙනවා මේ ලිඛිතව මේක ලබා දෙනවා මේ ඉන්ධන පිරුම් මල් දෙකෙන් ඉන්ධන ලබා දෙන්න කටයුතු කරනවා කියලා. නමුත් අපි ඉදිරි සතියේදී ඒ ගැන අවශ්‍ය පියවර ගන්නවා. මොකද ඒක ඇත්තටම අපිට සැක ඒ කියන්නේ ඔබ කියන වර්ජනයකට ඔබලාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් ඉදිරි සතියේ දැවැන්ත වර්ජනයකට ඔබලා යන්න සූදානම්? අපිට ඉන්ධන ලබා දෙන ක්‍රමවේදය සැකසුවේ නැත්නම් අනිවාර්යයෙන්ම වැඩ වර්ජනයකට යන්න සිද්ධ වෙනවා. ලබන සතිය යනවා ඔබලා. අකමැත්තෙන් උනත් යන්න සිද්ධ වෙනවා. හොඳයි. දැන් ඔබ කතා කරන්නේ මේක පිටිපස්ස විශාල දූෂණ වංචා ගොඩක් තියෙනවා කියලා. ඔබ දන්නේ නැති ඔබ මේකේ අස්සම් මුල්ලක් නැහැ. ඔබ මේකේ දන්නේ නැති භාණ්ඩ ප්‍රහාණය කරන්න සංගමයේ ඔබ සභාපතිවරයා. ඔබ මේකේ හැමතැනම දන්නවා. ඔබ මොනවද මේකේ තියෙන දූෂණ වංචා කියන්නේ රටටම? මෙහෙමයි අපේ දැන් ආනයන අපනයන ශ්‍රේෂ්ඨයේදී අහවල් එක කියලා පැහැදිලි කරන්න ගියොත් අපිට කාලයත් එක්ක කරන්න බැරි වෙයි. අපේ ප්‍රවාහන සේවයට මේ අවශ්‍ය අපි පළවෙනිම ඉල්ලන්නේ ඩීසල්. මේ ඩීසල් ලබා දීමේදී ඉන්ධන පිරවුම් වල විශාල අක්‍රමිකතාවයක් සිද්ධ වෙනවා. මේ අක්‍රමිකතාවය ආයි පැහැදිලි කරන්න මොකද ඔබ දන්න අක්‍රමිකතාවය? අපිට පැහැදිලි කරලා තියෙන රජය මගින් මේ අපේ ට්‍රක් වලට සීමාවක් දාලා නැහැ කොහෙවත්. ලිඛිතව කොහෙවත් සීමාවක් දීලා නැහැ. නමුත් ඉන්ධන පිරවුම් වල සීමාවක් දාලා තියෙනවා. එතකොට අපි මේ ඉන්ධන පිරවුම් වල ඉන්න පොම්පකරට මුදලක් දුන්නොත් තමයි අපිට ඒ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගන්න. ඔබලාට අද භාණ්ඩ ටික ප්‍රවාහන කරන්න විදිහට පොම්පකරුට ඉන්ධන පිරවුම් වලේ මුදල් දෙන්න වෙලා තියෙනවා අපේ ඩීසල් ටික ගන්න. ඊට අමතරව මට මොකද මගේ ඉන්න ප්‍රවාහන හිමිකරුවන් කොළඹ ආවට තියෙන ඉන්ධන පිරවුම් හැල ගැන මනා දැනුමක් තියෙනවා. මොකද අපි ඩීසල් ටික නොගෙන හිටියොත් කොළඹ ආවට තියෙන ඉන්ධන පිරවුම් වලට දැඩි බලපෑමක් එල්ලෙනවා. මොකද අපි තමයි දිනකට වැඩිම ඩීසල් ප්‍රමාණයක් ලබා ගන්නේ කොළඹේ විශේෂයෙන් බස්නාහිර පළාතේ. ඉතින් මේකේ සමහර ඉන්ධන පිරවුම් වලින් බැරල් වලට ඉන්ධන පුරවනවා. ඒ ඉන්ධන පුරවල යාලා වෙන අංශ වලට මහ රෑ එක තැන් වලට යනවා. නමුත් ඒවට කිසි ක්‍රමවේදයක් නැහැ. ඉතින් අපි කියන්නේ මේ යන ක්‍රමවේදේ ෂෙඩ් එකක් ගත්තොත් ඒ ෂෙඩ් එකට අපිට 100%ම CPC එකට බලන්න බැරි වෙයි. මේක පොලිසියට බලන්න බැරි වෙයි. නමුත් සාමාන්‍ය ජනතාව දන්නවා මොකද්ද මේකේ වෙන්නේ කියලා. ඒතකොට ඉන්ධන මේ ලංකාවේ මෙච්චර තාක්ෂණය දියුණුයි. ටැංකියට කොච්චර ඩීසල් ආවද? ඩිජිටල් ස්ක්‍රීන් එක වැටෙන්න ඕන මෙච්චරක් ආවා. මෙච්චරක් දෙනවා. මෙච්චරක් දෙන්න පුළුවන්.
ඕක හැදුවනම් ওই මිනිස්සු අද පොලිමේ ඉන්නේ නැහැනේ අපිත් දන්නවා. පාරේ මේ ගිහිල්ලා පොලක උදේට බෝඩ් එකක ලියනවා ඩීසල් නැත, පෙට්‍රල් නැත. ඕක එන්න ඕනේ නැහැ තාක්ෂණයේ දියුණුයි. ඔය ඉන්ධන පිරුම් වලකින් නිකන් කරන්නේ නැහැනේ. ඕකේ ආදායමක් තියෙනවනේ. මේ මිනිස්සුන්ට මොනාරි ක්‍රමවේදයක් එන්න ඕනේ. ඒ වගේ අපි කියන්නේ මේ අක්‍රමිකතා නැතුව අපිට ඉන්ධන ලබා දෙන වැඩ පිළිවෙලක් සකසන්න. හොඳයි. ඔබතුමාට රටේ ජනතාවටත් මේ රටේ පාලකයන්ට ඇමතිවරයාට විශේෂ භාර විශේෂයෙන්ම සභාපතිවරයාට වරායි මොකද්ද කියන්න දෙන පණිවිඩය? අනිවාර්යයෙන්ම අපි කියන්නේ මේ සාමාන්‍ය ජනතාවට කියන පළවෙනි දේ තමයි ඔබ සියලු දෙනා අපහසුතාවයට පත් කරන්න අපි කැමති නෑ. මොකද අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගියොත් මේ සාමාන්‍ය ජනතාවට දැඩි බලපෑමක් එල්ල වෙනවා. මේ වෙලාවේ ඔවුන් කන්නේ කොහොමද? අනිත් අවශ්‍යතාවයේ ගෑස් ටික නෑ, තෙල් ටික නෑ, මේ ටික කරගන්නේ කොහොමද කියලා ඉන්නේ. හැබැයි අපි ඇමතිවරයාට පැහැදිලි කරන්න අපි මේ තත්ත්වයට ගියොත් ආපහු මේ නතර වුණොත් මේ තත්ත්වය ක්‍රියාත්මක කරන්න අපිට ටිකක් අමාරුයි. මොකද මේ අපි එක්ස්පෝර්ට් එකක් නතර වුණොත් ඒ ෆැක්ටරියට ඒ අදාළ කෝටා එකේ අදාළ රටට දෙන්න බැරි වුණොත් ඒ ෆැක්ටරිය වෙන රටකට යනවා. ඒ කියන්නේ කෝටා එක වෙන රටකට යනවා. එතකොට මේ ෆැක්ටරියට ඒ බිස්නස් එක ලංකාවට නැති වෙනවා. එතකොට මේක නැති වුණාට පස්සේ මේක දීලා වැඩක් නැහැ. මේකට මොනවා හරි ක්‍රමවේදයක් සාමාන්‍ය තත්ත්වයට හරි ලංකාවට එන ඩීසල් ටිකෙන් ඒ ක්‍රම තෝරාගත්ත පිරිසක් තෝරාගෙන ඒ ලබා දෙන ක්‍රමවේදයක් සකසන්න කියන තමයි ඉල්ලන්නේ. හොඳයි. බෙහෙවින් විස්තෘතවන්ත වෙනවා වරාය ආශ්‍රිතව භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ගේ සංගමේ ගරු සභාපතිවරයා අපිත් එක්ක එකතුනේ සනත් මංජුල මහත්මයා. විශේෂයෙන්ම එතුමා කියන්නේ රට අභ්‍යන්තරයේ තියෙන භාණ්ඩ ටික විශේෂයෙන්ම ඇඟලුම් ටික ටී එක කොළඹට ගේන්නත් ඒ වගේම කොළඹින් සමස්ත දිස්ත්‍රික්ක 25 පුරාවටම පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරාවටම අත්‍යවශ්‍ය භාණ්ඩ ටික බෙදා හරින්න ඩීසල් ටික අපට දෙන්න. ඒක දුන්නේ නැත්නම් අපිට මේක කරගන්න බැරි වෙයි. ආණ්ඩුවට කිව්වා, අගමැතිවරයාට කිව්වා, ජනාධිපතිවරයාට කිව්වා, ඒ වගේම තමයි වරාය සභාපතිවරයාට විශේෂ භාර අමාත්‍යවරයාට තාම ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵලයට උත්තරේ දුන්නේ නැත්නම් ප්‍රශ්නෙට ඉදිරි සතියේ වුන් වර්ජනය කරන්න සූදානම්. නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා. සනත් මංජුල මහත්මයාගෙන් පස්සේ මේ මොහොතේ අපිත් එක්ක ඉන්න එම සංගමේ උපදේශකවරයා ජයන්ත අතපත්තු මහතා අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා වැඩසටහනට. ඇත්තටම ඔබතුමාලට අර මංජුල මහත්මයා කිව්වා වගේ ඇත්තටම මේ වෙද්දී මොන වගේ තත්ත්වයකද මේ ප්‍රශ්නේ තියෙන්නේ? චතුර මුලින්ම වාඩි ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ශාස්ත්‍රය පිළිබඳව කතා කිරීම සඳහා මේ අවස්ථාවක් ලබා දී පිළිබඳව. චතුර දැන් අපේ මේ ඩීසල් ප්‍රශ්නය අපිට පටන්ගෙන මාස 6ක් විතර අපි එක දිගටම නොයෙකුත් බාධක මැද තමයි අපි මේ ශාස්ත්‍රය කරගෙන යන්නේ. මේකේ මේ වන විට පරිමම තත්ත්වයට අපේ මේ ශාස්ත්‍රය පත් වෙලා තියෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ගැටලුව වෙන්නේ අද රටේ දැඩිම අවශ්‍යතාවය වෙන මේ ඩොලර් ප්‍රශ්නයට එකම පිළියම අපේ රටෙන් යන අපනයන භාණ්ඩ. ඉතින් මේ වෙන විට මේ අපනයන භාණ්ඩ ප්‍රවාහණය කරගන්න බැරුව එක්ස්පෝර්ටර්ස්ලා 100ක් ගත්තොත් ඒ 100 දෙනාගේ එකම මතය ප්‍රධානම ප්‍රශ්නේ මොකක්ද කියලා අහුවොත් අපිට කන්ටේනර් ට්‍රාන්ස්පෝර්ට් එක කරගන්න බෑ. අපිට වරායට අපේ ෂිප්මන්ට් එක දාගන්න බෑ. ඔබතුමා අද කතා කරලා බලන්න එක්ස්පෝර්ටර්ස්ලාට ඒගොල්ලන්ට වෙන කිසිම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එකම ප්‍රශ්නේ තමන්ගේ හදාගත්ත බඩු ටික එක්ස්පෝර්ට් කරගන්න බැරුව වෙයාවුස් එකේ තියාගෙන. ඒ කියන්නේ රට වරායට ගේන්න බෑ ඩීසල් ටික නෑ බඩු ටික ගේන්න. වරායට ගේන්න බෑ ඩීසල් ටික නොලැබීම නිසා. අපි මාස 6ක් තිස්සේ සභාපතිතුමා පැහැදිලි කරපු පරිදි ජනාධිපතිතුමා ඇතුළ 15 කොට ඉන්න සේවකයා දක්වා මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. නමුත් අද වෙනතුරු කිසිම පිළිතුරක් ඔබ කියන කාරණේ පැහැදිලි. මේ රටේ දැවැන්ත ආර්ථික මර්මස්ථානය මේ මෙතන බිඳ වැටුණු රටේ මිනිසුන්ව කන්න නැති වෙනවා. ඒ වගේම රටේ භාණ්ඩ ටික ඇඟලුම් ටික ටී එක එළියට දෙන්න බෑ. රටෙන් එළියට දී ගන්න බැරි වෙනවා. ප්‍රවාහනය කරන ඩීසල් ටික නැතුනොත් හැබැයි රටේ ජනාධිපතිවරයාටවත් සංවේදී දුන්නේ නැහැ මේ ප්‍රශ්නේදී ඔබ කියන්නේ තාම. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කන්ටේනර් ට්‍රාන්ස්පෝර්ට් කියන මේ ප්‍රයිම් ලෝඩ් ට්‍රාන්ස්පෝර්ට් කරුවන් කරන්නේ මොකද්ද කියන එක පිළිබඳව මේ ඉන්න කිසිම දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට අවබෝධයක් නොතිබීම තමයි මෙතන තියෙන ප්‍රධානම ගැටලුව. ඔබ කියන අවබෝධයක් නැතිකමද ඔබ කියන දේ නැත්නම් උඹලා ඕන තැනකින් තෙල් ගහන ඇවිල්ලා උඹලා වැඩි කරපල්ලා කියලා වගේ තැනක් දෙතැනක දින්නේ එහෙමද? පොඩි මේකලාරි කමක් නැහැ වැඩි ගානකට හරි අරන් කමක් නැහැ. ඒ වගේ තැනක දින්නේ. නෑ චත මට දැනෙන විදිහට මේගොල්ලෝ හිතන්නේ වරාය අධිකාරිය වැඩ කරොත් කස්ටම් එක වැඩ කරොත් රටේ එක්ස්පෝර්ට් එක ඉම්පෝර්ට් එක වෙනවා කියලා. හාත්පසින්ම නෑ චතුර. මේකේ 180ක් මේ වැඩ පිළිවෙලේදී වගකීම බාරගන්නේ ක්ලියරින් ඔෆිස් සහ ට්‍රාන්ස්පෝර්ට් ආයතන. ඒක තමයි ඒ ආයතන දෙක නැත්තම් කස්ටම් ඔෆිසේ වැඩට ආවා කියලා සත පහක වැඩක් වෙන්නේ නෑ. ඒගොල්ලන් ප්‍රයොරිටි එක දෙනවා, පැට්‍රල් ටික දෙනවා. වරාය අධිකාරී සේවකයාට පැට්‍රල් ටික දෙනවා එන්නේ. නමුත් කස්ටම් ඔෆිස් සහ වරාය සේවක වැඩට ආවා කියලා අපි වැඩ නොකරොත් ඒගොල්ලන්ට කිසිම වැඩක් නෑ.
මට චතුරට පැහැදිලි කිරීමක් කරන්න ඕන සාමාන්‍යයෙන් එක්ස්පෝර්ට් එක කිරීමේදී මුලින්ම ඒකට අපි පෝඩින් පාර්ට් එක කියලා කියනවා. ඒ පෝඩින් පාර්ට් එකේදී විශේෂයෙන්ම වෝක්ලා වාප්පු ලිපිකරු කියලා අපි සිංහලෙන් සඳහන් කරන්නේ මේ වාප්පු ලිපිකරුවන්ට විශාල වැඩ කොටසක් කරන්න ඕන. කස්ටමර්ගෙන් ડોකියුමන්ට් එක ගන්න ඕන. ඒක අපි ප්‍රෙපෙයාර් කරන්න ඕන. කස්ටික් එක හදාගෙන කස්ටමර්ගෙට ගිහිල්ලා අවසානයේ ඒක පාස් කරලා ඊට පස්සේ තමයි වරායට දාන්නේ. ඒතකොට වරාය ක්‍රියාවලිය සහ කස්ටමර්ගේ ක්‍රියාවලිය තියෙන 125. ඉම්පෝර්ට් එකේදී වෙන්නේ අපි කස්ටමර් මේ ડોකියුමන්ට් එක අරගෙන කස්ටමර් ගාවට ගිහිල්ලා ඒ ටික අරගෙන ඊට පස්සේ අපි කස්ටික් හදලා බෑග්කට ගිහිල්ලා ඉන්ඩෝස් කරලා ඊට පස්සේ ආයේ ප්‍රී ඕඩර් එක ගන්න කස්ටමර් ගාවට යනවා මේ සියලු දේ කරලා මල් මිට වගේ හදාගෙන රේගු අධිකාරී නිලධාරීන් අතර අපි අරන් යන්නේ අපි ගියේ නැත්නම් ඒගොල්ලෝ වැඩට ගෙන්නවා කියලා තේරුමක් වෙන්නේ නැහැ. නමුත් අද වෙනකන් අපේ මේ ක්ලියරින් ඔෆිස් වාප්පු ලිපිකරුවන් අපිට මේගොල්ලෝ පැය 24 වැඩ කරනවා අපේ සේවක වාප්පු ලිපිකරු. අද වෙනකන් අපිට පැට්ටල් දෙන ප්‍රතිපත්තියක් ඒගොල්ලන්ටත් නැහැ. අපි වැඩ නොකරොත් වරායෙන් වැඩකුත් නැහැ. රේගු අධිකාරියෙන් වැඩකුත් නැහැ. මේක එයාපෝට් හෝ වේවා සීපෝට් හැබැයි මේ තේරෙන්නද වරාය සභාපතිවරයාට විශේෂ භාර ඇමතිවරයාට මේවා දන්නේ නැද්ද? නැත්තම් දැනගෙන කරබගෙන ඉන්නව දන්නේ නැහැ වගේ ඔබ කියන්නේ. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ තමන්ගේ වපසරිය ඇතුලේ තමන්ගේ පෝට් එකේ තමන්ගේ ජොබ් එක රැක ගැනීම පමණයි මේ රාජ්‍ය නිලධාරීන් සදා සභාපතිවරුන්ගේ න්‍යාය වෙලා තියෙන්නේ. එතනින් පරිබාහිරව මේක ප්‍රශ්නේ කොහෙද කියන එක ඇත්තට මේගොල්ලන්ට අවබෝධයක් නැහැ. නැත්තම් අපි නිකන් ගත්තොත් උදාහරණයක් ඔබලා කතා කරාද මේ කට්ටියත් එක්ක දැසු මංජුල මහත්මයා කියව විදිහට? අනිවාර්යෙන් අපි මාස 6ක් තිස්සේ මීටින් වලට යනවා. දැන් ඇමතිවරු කී දෙනෙක් මාරු වුණාද? මේ ඇමතිවරු මාරු වෙන සැරේට අපි ගිහිල්ලා මේක නිල්ලීම් කරා. ඒගොල්ලන්ට නෑ මේක චතුර වරාය අධිකාරියේ සෙට් ගණනාවක් තියෙනවා. මේක චතුර වරාය අතිරික්ත සේවකයෝ ඉන්නවා 10 ගණන් වරාය ඇතුළේ තුල. ඉස්සලා සභාපතිතුමා පැහැදිලි කරපු විදිහට වරාය සභාපතිතුමා කියලා තියෙන්නේ මේ සඳහා යොදවන්න සේවකයෙක් නෑ කියලා. විහිළුවක් නේ චතුර. අතිරික්ත සේවකයෝ 10 ගණනක් ඉද්දින් මේ අත්‍යවශ්‍ය සේවා කවුද ඒක කියන්නේ? එහෙම සේවකයෝ උඩ මේක කරන්න බෑ කියලා කවුද කියන්නේ? වරාය සභාපතිතුමා සඳහන් කරලා තියෙනවා අපේ මේ සභාපතිවරයාට. මේක තමයි අපිට තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්නේ. ඒක සනත් මංජුල මහත්තයත් එක්ක මේ කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඇමතිවරයා විශේෂ භාර ඇමතිවරයා ඉස්සරහ කියලා තියෙනවා. සේවකයෝ නෑ අපිට ඩීසල් ටික දෙන්න වැඩ පිළිවෙලක් හදන්න බෑ වාහන ප්‍රවණය කරන්න ඔයාලට කියලා. අපිට චතුර අපිට අවශ්‍ය වෙන්නේ දැන් එළියේ තියෙන තත්ත්වෙත් එක්ක අපේ මේ ප්‍රයිමෝර් එක ඔබතුමා හිතන්න ජනතාවට මේවා තේරෙන්නේ නැහැ. අපේ මේ ප්‍රයිමෝර් එක ලීටරයකින් දුවන්න පුළුවන්නේ කිලෝමීටර් 1.5යි. ටාටා වාහනයකින් කිලෝමීටර් 2යි. අපිට ලීටර් 450ක් වදිනවා මේක ටෑන්ක් එකකට. අපි එළිය සෙට් එකට ගිහිල්ලා ලීටර් 450ක් ගහන්න ගියාම පිටිපස්සේ ඉන්න මිනිස්සයා අපිට පිහින් ඉන්නවා. ඒ මිනිස්සයා දින ගණනාවක් තිස්සේ පොලිමේ ඉඳලා අපි වගේ ලීටර් 450 ගානේ ලොරි 10කට ගහුවම එන බවුසරේ රේට් එක ඉවරයි. ඔබලාට අත්‍යවශ්‍ය සේවා කියලා වෙනම ලිපියක් දීලා නැද්ද? අත්‍යවශ්‍ය සේවා කියලා ලිපියක් ඉදිරිපත් කරලා තියෙන චතුර අද කොහෙද මේ රටේ තත්ත්වය පොලිසියට නීතිය පාලනය කරගන්න බැරුව අපි මේ ලියුම ඉදිරිපත් කරා කියලා සෙට් එකෙන් අපිට තෙල් ගන්න පුළුවන්. දැන් දොස්තරවරු ගිහිල්ලා මේක පෙන්නවා කියලා ඒගොල්ලන්ට මේ ගැටලුවක් නැතුව තෙල් ටික ගන්න පුළුවන්. චතුර ඒක කරන්න බෑ. මේ එළිය ප්‍රෙමිසස් එක ඇතුලේ හරි අමාරුයි. දැන් රටේ තියෙන තත්ත්වය අනුව එහෙම කරන්න අපිට ගිහිල්ලා වාහනය ෆුල් ට්‍රේන් කරගන්න බෑ. අපි ඉල්ලන්නේ චතුර සේෆ්ටි ලොකේෂන් වරාය ඇතුලේ තියෙන සෙට් ඕන තරම්. අපි ඉල්ලීමක් කරනවා ඒගොල්ලන්ට කරන්න බැරි නම් මේක අපිට දෙන්න සෙට් එක ප්‍රයිවට් අපේ සංගමයට දෙන්න සෙට් එක අපිට පුළුවන් මූල්‍යමය ධනෙ වියදම් කරන්න. අපිට පුළුවන් මේ සේවාව පවත්වාගෙන යන්න. අපිට පුළුවන් ඩීසල් වලට සල්ලි ගෙවලා ඇනුම් කරලා ඩීසල් ටික වරාය ඇතුලට ගේන්න. අපිට මේ සෙට් එක ඕගොල්ලෝ බාර කියලා අපේ සංගමයට දෙන්න. පොඩි දෙයයි තියෙන්නේ චතුර. මේක කරන්නේ නැතුව මේ රටේ ආර්ථිකය විනාශම කරලා දානවා මේ ඉන්න සිළුම දේශපාලන කියන්නේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් රටේ ඉදිරියේදී නැතුව කන්න නැතුව මැරෙයි මේ විදිහට කිව්වොත් යයි. අනිවාර්යයෙන්ම චතුර දැන් මේ ප්‍රශ්නයක් දිහා බලනකොට අපි සාමාන්‍යයෙන් ගන්න ඕන උදාහරණයක් විදියට වැලේ මොළ හොයන්නේ නැතුව වැලේ යගේ ඉඳන් හොයාගෙන આવොත් මොකද්ද වෙන්නේ ප්‍රශ්නේ? මේගොල්ලෝ හොයන්නේ වැලේ යගේ ඉඳන්. කඩේට පොඩි අහිංසකම සිල්ලර් බඩුකාර විකුණන මිනිස්සයා ගාවට ගිහලා පාරිභෝගික අධිකාරියෙන් ඒ මිනිස්සයා වැඩි මිනිට වික්කේ මොකද්ද කියලා ඒ මිනිස්සයාට අරන් හිරේ දානවා. ඒක නෙමෙයි චතුර වෙන්න ඕනේ. ඇයි මේ මිනිස්සයා බඩු මිල වැඩි කරන්න හේතුව?
ඒ මිනිස්සයා බඩුව ඔයා අපි හැමෝම දන්නවා සාමාන්‍ය දේ භාණ්ඩයක් අඩු වෙනවා නම් ඒක ඔටෝමැටිකලි මේ තියෙන අපේ මේ රටේ ආර්ථික රටාව අනුව ඒක ඉහළ යනවා. මේ ඉහළ යන්න හේතුව හොයන්න ඕනේ. ඒකේ මූල බීජ තමයි චතුර මේ අපි කරන ට්‍රාන්ස්පෝර්ට් සේවාව හරියට නඩත්තු කිරීමට අවශ්‍ය පුවල් ටික නොදීම. ඉතින් දැනට සාමාන්‍ය වශයෙන් හරි ලංකාවට අපනයන කරන භාණ්ඩ කිසිම විදිහකින් එළියට ගෙනියන්න බැරුම් දවස් 14 ඉන්න වෙනවා. වරාය රෙන්ට් එක ගෙවන්න වෙනවා අපනයන කරුවට දින 3ක් ඇතුළත මේ බහාලුම ක්ලියර් කරලා එළියට ගත්තා. ඔබට ටැංකි නිදාස් කරගන්න මේ ප්‍රශ්නකුත් තියෙනවා මේ වෙද්දී. නෑ අනිවාර්යෙන් දවස් 3ක් ඇතුළත චතුර වරායට සාමාන්‍ය ඉම්පෝට් එකක් ආවම පැහැදිලි කරන්න ඕන ජනතාව දවස් 3ක් ඇතුළත නිදහස් කරගන්නවා. නිදහස් කරගත්තේ නැත්නම් ආපු දවසේ ඉඳලා ඩෙමරේජ් charge එකක් වරායෙන් charge කරනවා. එතකොට ඉම්පෝර්ට් කරන්නේ ඒක සුමාන ගාන charge කරන ඒක අරගෙන ගිහිල්ලා වෙයාවුස් එකට ගිහිල්ලා එයා බලනවා එතන යන්නේ කොස්ටින් එක කීයද කියලා. එතකොට වරාය ගාස්තු, ඩෙමරේජ් ගාස්තු සියල්ලම එයා එකතු කරලා තමයි එයාගේ සෙලින් ප්‍රයිස් එක හදන්නේ. එතකොට කාටද ඒක යන්නේ? කස්ටමර්ට යන්නේ. මේගොල්ලෝ මේ නිසි වැඩ පිළිවෙල දෙන්නේ නැති නිසා අර යන බරපතල ගෙවන දාස් ගණන් වලින් ගෙවන්නේ. ඒ සියලුම අවසානයේදී මේ අහිංසක මිනිහාගේ මුදල තමයි ඒකට යට වෙන්නේ. ඔබ ඔය කියන කතාවත් එක්ක මේ රටේ දැවන්ත ආර්ථික අර්බුදයකට යනවා ඔබලා මේ වැඩෙන් ඈත් වුණොත් එහෙම. හැබැයි මේවා ජනාධිපතිවරයා දැන් ඔය එක කමිටු දාලා තියෙන මේවා දන්නේ නැද්ද? මේවා ඔබලා ප්‍රශ්න වලට අහුම්කම් දෙන්නේ නැද්ද? මේ කතා කරේ නැද්ද උන් එක්ක? නෑ ඇත්තටම අපි මේ ශාස්ත්‍රය පිළිබඳව අවබෝධයක් නෑ කියන තේමාව මත තමයි චතුර මේ වැඩසටහනටත් අපි අද සම්බන්ධ වෙන්නේ. මුළු ජනතාවට රටට ඇස්සරෙන නිලධාරීන්ට සහ වගකීතු දේශපාලනඥයන්ට මේ අපි කරන කාර්යය මොකක්ද කියන එක දැනුවත් කිරීම තමයි ඇත්තටම චතුර මේකෙන් වෙන්නේ. මම හිතනවා බොහෝ දුරට සාමාන්‍යයෙන් වාට උදාහරණයක් කියනවා නම් පෞද්ගලික කාලේ හිටපු ඇමතිවරයෙක් දැන් එතුමා නැහැ. අපිත් එක්ක ගියා අර අපේ සභාපතිතුමා කියපු විදිහට ලංකාවේ තියෙන කන්ටේනර් යාඩ් බලන්න. ඉතින් යාඩ් බලන්න ගිහිල්ලා අපේ මේ ඇත්තටම ඒ යාඩ් මේ පෞද්ගලික අංශය තමයි ඒ යාඩ් ටික කොහොම රන් වෙන්නේ. අවසානයේදී වරාය ඇමතිවරයා නෙමෙයි. නමුත් කැබිනට් ඇමතිවරයෙක් අවසානයේ මීටින් එකකදී වරාය ඇතුලේ කියලා තියෙනවා වරාය සේවකයන්ට ඕගොල්ලෝ මහත් දුෂ්කරතාවයකට පත් වෙලා තමයි මේ කාර්යය කරගෙන යන්නේ. අපි කන්ටේනර් යාඩ් බලන්න ගියා. ඕගොල්ලෝ පුදුම අසීරු තැන්වල ඉඳන් මඩ වගුරු වල ඉඳන් තමයි ඕගොල්ලන්ගේ සේවාව සපයන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා එහෙම කරන සේවාවට මම ස්තුතිවන්ත වෙනවා කියලා වරාය සේවකයන්ට ස්තුති කළා. ඒ කියන්නේ ඔයාලට තේරෙනව නේද මේකෙන් එතකොට කැබිනට් ඇමතිවරු කොයි වගේ මතයකින් කැබිනට් ඇමතිවරු දන්නේ මේ වරායේ කාර්යභාරය. ඔබ කියන්නේ විශේෂ භාර ඇමතිවරයාද නැත්නම් වෙන ඇමතිවරයෙක්ද මේ? විශේෂ භාර ඇමතිවරයා නොවේ. වෙනත් ඔහුගේ මිත්‍රයෙක් කැබිනට් ඇමතිවරයෙක්. මිත්‍රේ වරායේ මීටින් වරායේ ප්‍රධාන ඒගොල්ලන්ගේ බෝනස් වැඩි කිරීමට එතුමා අනුමත දීලා තියෙන මෙච්චර අපහසුතාවයෙන් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. හොඳයි. ඒ ව්‍යාපාරය කරන්නේ මේ අහිංසක ට්‍රාන්ස්පෝර්ට් ආයතන කන්ටේනර් කරන ආයතන අපේ රීදුරු ගෝලෝ අඩි 10 අඩි 7 8 මේ මඩ වගුරේ එලිලා වතුර එරිලා කන්ටේනර් කරගෙන එන්නේ. එහෙම ඇවිල්ලා තමයි අපි මේ එක්ස්පෝර්ට් එකට මේ වාහනේ අරගෙන ගිහිල්ලා දීලා ඩොලර් ටික මේ රටට ගේන්නේ. ඒකේ බෙනිෆිට් එක ගන්න කවුද? අර වරාය සේවක. හොඳයි පැහැදිලි. ඔය කියන කතාවත් එක්ක රටේ දේශපාලනයේ කොතනද තියෙන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක් ඔබ ඔය කියන කතාව නිවැරදි නම් ඔබගේ මම අවසන් වශයෙන් අහන්නේ දැන් ඔබට තෙල් ටික නැහැ ඩීසල් ටික නැහැ. ඔබේ ඊළඟ ඉලක්කය මොකක්ද? ඊළඟ විකල්පය මොකක්ද? නෑ අනිවාර්යයෙන්ම අපි විශේෂයෙන්ම දැන් මේදී මතක් කරන්න ඕන අපේ එක්ස්පෝර්ටර්ස්ලා සහ ඉම්පෝර්ටර්ස්ලා අපි දැනුවත් කරනවා දවස් 3කට කලින් හරි අපි ප්‍රෙස් එකක් දීලා දැනුවත් කරන්නම් මෙන්න මේ දින ඉඳලා අපි අනිවාර්යයෙන්ම වැඩ වර්ජනයකට යනවා කියලා. එතනදී දැඩි බලපෑමක් එල්ල කරනවා එක්ස්පෝර්ටර්ස් ඉම්පෝර්ට් අයට දවස් 3ක් ඇතුළත මේ බහාලුම වරාය ඇතුලේ රිලීස් කරගන්න බැරි වුණොත් අති විශාල ධනස්කන්ධයක් නැතිව යනවා මේ රෙන්ට් යාම නිසා. සහ එක්ස්පෝර්ට් අයට Tamanගේ බහාලුම් දින ගණනාවක් වරායට දාගන්න බැරි වුණොත් මේ රටේ ආර්ථිකය තවත් පහළට වැටෙනවා. ඒ නිසා මම කියන්නේ මේ අවස්ථාවේදී මේ සඳහා වගකිය යුතු සියලුම අංශ නිලධාරීන් ඇස ඇරලා අපිට මේ තෙල් ටික ලබා දීම සඳහා මනා වැඩපිළිවෙලක් ගන්න නැත්නම් මේ රටේ ආර්ථිකය තවත් බිඳ වැටිලා ඇත්තටම මේ රට ගන්නම නැති තරක් දක්වාපත් වෙනවා කියන එක විශේෂයෙන්ම කියන්න ඕන. සහ අපේ රියදුරන් රැක ගන්න බෑ. අපේ රියදුරන් වෙනුවෙන් තමයි මම මේ කතා කරන්නේ. රියදුරෝ අනිවාර්යයෙන්ම කමිෂන් එකට වැඩ කරන රියදුරෝ ඉන්නේ. Tamanට හයර් එකක් ගියොත් පමණයි ඒගොල්ලන්ට වැටපක් ලැබෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ රැක ගන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම රියදුරු මහත්තුරුත්
මේ උද්ඝෝෂණයට සහභාගී වෙලා මේක සාර්ථකව කරන ඔබ උද්ඝෝෂණයකට දෙන්නේ මොකද වර්ජනයකට දෙන්නේ? මේක ඇත්තටම දේශපාලන සඳහා කරන වර්ජනයක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ රටේ ආර්ථිකයට බලපාන නිසා ඇත්තටම මේ ආර්ථිකය දිනෙන් දිනම වැඩෙන්න බලාගෙන ඉන්න බැරි නිසා සහ අපේ රියදුරු ටික හැක ගන්න ඕන නිසා කරන වර්ජනයක් කියන එක මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට ජයන්ත දපත්තු මහත්මයාට. විශේෂයෙන්ම සමස්ත ලංකාවේම භාණ්ඩ ප්‍රවාහන පද්ධතියේ කොඳු නාරටිය තමයි මේ රටේ වරායෙන් එන භාණ්ඩ ටිකෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික රට පුරා බෙදා හැරියොත් විතරයි මිනිස්සුන්ට ජීවත් වෙන්න ආහාර ටික ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔවුන්ට අවශ්‍ය ඩීසල් ටික මෙලෙස නොලබුණොත් ඉදිරියේදී ඒ ටික බෙදා හැරීමේ ප්‍රශ්නාර්ථයක් ඔවුන් වර්ජනයකට යනවා බව සඳහන් කරනවා. ඉදිරි සතිය තුල ඔවුන්ට විසඳුම් නොලබුණොත් රටයි තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් මැද. ඔබට නැවතත් මෙවනට සම්මේ කම්තුරු ආයිබෝන්.